නමස්කාර වේවා බුදුර්වනට සමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යාමි. නමස්කාර වේවා සමදා මහා සංඝ සරණ යාමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යාමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අපි අද මේ රැස්ුනේ අප සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ පිරිනිවන් පෑම කියන මේ උතුම් අවස්ථා තුන සමරන වෙසක් පුන් පොහොය සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ මිනිසයාට ඉගෙනූ ධර්මය ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු පුදුම විදියට තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මිනිස්සු අවබෝධ කළා. උන්වහන්සේගේ අවබෝධය කොච්චර පැහැදිලිද කියන්නේ දවසක් එක 100 කෙනෙක් සීත කාලේ වතුරේ ගිලිනවා උඩ එනවා. බුදුරජාණන් වහන්සේ ගිහින් ඇහුවා 100 ඇයි මේ වතුර ගිලෙන්නේ? කිව්වා මේ ශ්‍රමණයන් වහන්සේ මම මේ පව් හොදනවා. කවද කරපුවාද කියලා ඇහුවා. ඊයේ කරපුවා කිව්වා. ඊට පස්සේ ඇහුවා ඒතර අද කරන්නේවා. ඒවා හිත හොදනවා කිව්වා. එතකොට ඇහුවා පව් කරන්නේ නැත්තම් ඔයා කට හොදන්න දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ වදාළ 100 ඔයා පව් නොකර ඉන්න ගෙදර ලින්ද හොඳටම ඇති කිව්වා. ඒකෙන් උන්වහන්සේ මහන්සි ගත්තේ එකතරා අවස්ථාවක උන්වහන්සේ දේශනා කළා මහණෙනි මා කියා දෙන්නේ වතුර නැතුව නාන විදිය කිව්වා. වතුර නැතුව නාන්නේ දැන් අපි නානවා කියන්නේ පිරිසිදු වීමනේ. බලන්න උන්වහන්සේ එකට දීපු උන්වහන්සේගේ භාෂා ශෛලී හරිම පුදුමයි. උන්වහන්සේ දේශනා කළා මම උගන්වන්නේ වතුර නැතුව නාන්න. ඒ මොකද ඒ කාලේ අදත් මේ ඉන්දියාවේ මිනිස්සු සුද්ධ බව බලාපොරොත්තු වන්නේ ඇඟ තෙමාගෙන වතුර නාලා. උන්වහන්සේ දේශනා කළා වතුරින් ඇඟ නොතෙමා සුද්ධ වෙන්න පුළුවන්. උන්වහන්සේ ජීවිතේ පුරාම මහන්සි ගත්තේ අන්නේ සුද්ධ බව ජීවිතයකට ලබා දෙන්නයි.
උන්වහන්සේ මහන්සි ගත්තේ කෙනෙකුගේ කායික ක්‍රියාව පිරිසිදු කරන්න. උන්වහන්සේ මහන්සි ගත්තේ වචනේ පිරිසිදු කරන්න. උන්වහන්සේ මහන්සි ගත්තේ සිත පිරිසිදු කරන්න. උන්වහන්සේගේ මහන්සිය අපතේ ගියේ නැහැ. ඔබ දන්නවා ඒ කාලේ හිටියා රහතන් වහන්සේලා කියලා කොටසක්. උන්වහන්සේ කියාපු ක්‍රමයට කය වචනේ මනස පිරිසිදු කිරීම නිසා පිරිසිදු වෙලා ගියා. తాවකාලිකව නෙවෙයි. සදාටම. දැන් බලන්න මේ උන්වහන්සේ ගාව හිටියා ගිහි ගෝලියෝ, ගිහි ශ්‍රාවකයෝ, අපි වගේ අය. අපි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකනේ. එතකොට උන්වහන්සේ ගාව හිටපු එක ගිහි ශ්‍රාවකයෙක් හිටියා කොසල් රජුරුවන්ගේ ගාව ප්‍රසාව කරන. ඉතින් දැන් මේ ශ්‍රාවකයාගේ ඒ ශ්‍රාවකයා තවත් කෙනෙක් එක්ක කිව්වා ධර්ම මාර්ගයට ආපු එක්කෙනෙකුට පිහිටන අංග 4ක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ සිතේ ඇති වෙන පැහැදීමක්. මේ පැහැදීම වෙනස් වෙන්නේ. ධර්මයේ ගැන තියෙන පැහැදීමක් ඒක වෙනස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන ඇති වෙන පැහැදීමක් වෙනස් වෙන්නේ. ඊළඟට එයා සීලවන්තයි. මෙන්න මේ ටික කිව්වම තව එක්කෙනෙක් කිව්වා නෑ. තුනයි කිව්වා තියෙන්නේ. දැන් මේ වාදේ බුදුරජාණන් අර එක්කෙනෙක් කියනවා මේ ධර්ම මාර්ගයට පැමිණ කෙනෙකුට අංග 4ක් තියෙනවා. අනිත් කෙනෙක් අංග 3යි තියෙන්නේ. ශ්‍රද්ධාව විතරයි කියලා. මේ නඩුව ගෙනිච්ච බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කියන්නේ මා තුළ එක පිහිටලා තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම, සංඝයා කෙරෙහි තියෙන පැහැදීම සහ සීලය. එතකොට බුදුරජාණන් වහන්සේ මේක අගය කරද්දී කිව්වා ස්වාමීනි මං ඊට වඩා අමාරු දෙයක් කර ඉන්නේ කෙනෙක් කිව්වා. මොකන්ද කියලා? මම හිත රකින්නවා කිව්වා. ඒ කොහොමද කියලා? කිව්වා භාග්‍යතුන් වහන්සේ මම රස්සාව කරන්නේ කුසල රජුරු ළඟ. මොකද රස්සාව කුසල රජුරුවන්ගේ හිටියා තිබුණා අන්තපුරයක්. අන්තපුරේ ඉන්නේ ලස්සන කුමාරිකාවෝ. කිව්වා ස්වාමීනි මගේ ජොබ් එක මේ කුමාරිකාවෝ ඇතා පිටේ නග්ගන එකයි බස්සන එකයි. දැන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා තමයි රසාව කරන්නේ. එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඒ කුමාරිකාවෝ ඇතා පිටේ නග්ගවන්න මගේ ළඟට එනකොට එවෙලෙම මූඩි ඇරපු සැන් කුප්පි වගේ කිව්වා. එච්චර සුවඳ එනවා කිව්වා ඒගොල්ලන්ගේ ඇඟවල වලින්. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඒගොල්ලන්ව මං අතින් අල්ලගෙන ඇතා පිටේ නග්ගනවා. ඒගොල්ලන් අතින් අල්ලනකොට මට දැනෙන්නේ පුළුන් ගොඩක් අල්ලනවා වගේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම මිත්‍යක් කල්ලි රස්සාව කරනවා කිව්වා. මම හිත කිලුට කරගත්තේ නැහැ. අද අපිට ඒක සීනින්වත් ඉබඳු අධ්‍යක්ීමක් ගැන හිතන්න පුළුවන්ද? මම සිත කිලුට කරගත්තේ නැහැ කිව්වා. මං ඊ රස්සාව තාම කරනවා කිව්වා. එතකොට කෙනෙක් ගාවට ගිහිල්ලා නිකන් කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ යා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා අපි වගේ නෙමෙයිනේ. ඒක පාට හොයාගන්න පුළුවන්. ඒ බඳු කෙනෙක් ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මම මේ විදිහට හිත රකින්න කෙනෙක් කියලා
තමන්ගෙන අභිමාණයෙන් කතා කරන්න ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එයා කොච්චර වේගෙන් හිතට ගන්න නැද්ද? එතකොට ඒ බඳු විශේෂ චරිත බිහිුනේ කුමක ඇති ආශ්චර්යයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති ආශ්චර්යයක්. වර්තමානයේ ජීවත් වෙන අපි අතර යම් කෙනෙක් විශේෂ ගුණයක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන්න ශක්තිය ගන්නෙ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එනම් මේ ආශ්චර්යය තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය තුලයි. එක නෝන කෙනෙක් හිටියා පිටරටක. ඒ නෝන උදව්වට ගෙනාවා තමන්ගේ අක්කගේ දුව. ඒ දුවත් එක්ක පැටලුණා මහත්තයා. දැන් ඔන්න මේ දෙන්න පවුල් කරන්න ගත්තා. දැන් මේ නෝනට ඇති වුණා මොකද ඇති වුණේ ආදරේද? වෛරය හටගත්තා. දැන් මේ නෝන සීන මවනවා මම මරනවා මේකව. මම මරනවා මේකව. දැන් මේ නෝන හොයනවා මේ තුවක්කුවක් මෙයාටත් වෙඩි තියාගෙන මමත් වෙඩි තියාගන්නවා. දැන් මේක තමයි දවස් ගන්න හිත ඉන්නේ. දැන් මේ නෝනට නිින්දක් නැහැ. විසඳුමක් නැහැ. ඊට පස්සේ මේ නෝනා අනිතික මේ නෝනා බෞද්ධත් නෙවෙයි. දැන් මේ නෝනට අහම්බින් දැන් මේ නෝන ගියා. දැන් මේ නෝනට ඕනුණා පැහැදිලි සාක්ෂි. ඇසින් දුටු සාක්ෂි. ඇසින් දුටු සාක්ෂිත් හම්බ වුණා. තමන්ගේම ඇස් දෙකෙන් දැක්කා. දැන් තියෙන හිතේ මොකද්ද? කිසි සමාවක් නැහැ. අහම්බෙන් හම්බ වුණා අපේ කැසට් පටියක්. මම මේකෙන්වත් හිත හදා ගන්න ඕනේ කියලා ඔන්න කවුරු හරි ගෙනත් දෙන්නේ නැති මේක පොඩ්ඩක් අහලා බලන්න කියලා. මෙන්න මෙයා වෙනස් වෙන්න ගත්තා. පස්සේ මෙයා මාව හොයාගෙන ආවා. ඇවිල්ලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාව බේරුවා. නැත්තම් මමත් අර පුද්ගලයා මරලා මමත් මැරිලා මං විශාල කරදරයකට වැටිලා මගේ ආත්මේ මං විනාශ කරගන්නවා. මං මේ සියල්ලම අතහැරලා දාලා මම විමුක්තියක් හොයාගෙන යනවා. දැන් බලන්න එතකොට මේ උන්වහන්සේ පිරිනුවන් පාලා වසර 2500කට වැඩි. නමුත් උන්වහන්සේගේ ධර්මය අදත් අපේ ද්වේෂය නැති කරන්න උදව් කරනවා. අදත් අපේ පාලි ගැනීම නැති කරන්න උදව් කරනවා. අදත් අපේ වෛරය නැති කරන්න උදව් කරනවා. දැන් එතකොට ඒ නෝනගේ හිතේ තිබිච්ච අපිරිසිදුකම සූදා හැරියේ වතුරකින්ද නෑ. ඒ අපිරිසිදුකම සෝදා හැරියේ පිරිසිදු දෙයකින්. ඒ පිරිසිදු දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඔබ දැන් මොහොතකට කලින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔබ වන්දනා කරද්දී මුලින්ම කිව්වා මාගේ ස්වාමීයු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක. එතකොට උන්වහන්සේ තනියම කරගත්ත විශේෂ දේ රාගයේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. ද්වේෂයේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. බය තැති ගැනීම මෝහේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. දැන් බලන්න හිතලා අපේ ජීවිතේ විශේෂයෙන් පිටරටක ආවට පස්සේ ඔබට බය ඇති වෙන අවස්ථාවල් නැද්ද? ඕන තරම් තියෙන්න පුළුවන් නේ. අයි දැන් මව්බිමේ සිටිනවාට වඩා මව්බිමෙන් බැහැර සිටීමේදී
ඔබට තියෙන අනාරක්ෂිත බව වැඩි නැද්ද? වැඩි. ඔබ කොච්චර සතුටින් මෙතන ඉන්න හැදුවත් ඔබට මව්බිම මතක් වෙනවා. මව්බිමේ තියෙන නිදහස මතක් වෙනවා. එතකොට බැරි වෙලාවත් ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔබේ හිත බය වෙනවා අර මව්බිමේ හිටියට වඩා වේගෙන්. එතකොට බලන්න යම් කිසි කෙනෙකුගේ හිතක බය, තැති ගැනීම, ද්වේෂය, වෛරය, බද්ධ වෛරය මේ කිසිම දෙයක් නැත්තම් ඒ කෙනා හරි අපූර්ව කෙනෙක් නොවේද? අන්නේ අපූර්වත්වය බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවට දිසුණා. උන්වහන්සේ වගේ අපූර්ව ජීවිතයක් මිනිස්සුන්ට ලබා ගන්න හැටි කියා දුන්නා. ඔබ දකින්න ඇති මේ රටේ ඇවිදින එකට මමත් මේ රටේ දැක්ක මේ රටේ ලස්සන ගංගා, ලස්සන කඳු, දෙක දිගට යායවල් දකින්න තියෙනවනේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පෘථුවියේ ලස්සන රමණීය බිම් තියෙනව නේද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවේන්ද්‍රය මේ පෘථුවියේ ලස්සන රමණීය භූමි තියෙනවා. ඔබ දකින්නේ නැති මේ රටවල මිනිස්සු සතියන්තෙට විවේක ලැබිච්ච වෙලාවට ඒ රමණීය භූමි හොයාගෙන යනවා. ආස්වාද විඳින්න. අපිත් විවේක ලැබිච්ච වෙලාවට කැමති රමණීය භූමි හොයාගෙන යන්න. එතකොට බුදුරජාන් වහන්සේ අර දෙවියට කියනවා දේවේන්ද්‍රේ මේ ලෝකේ රමණීය භූමි තියෙනවා, සුන්දර භූමි තියෙනවා. හැබැයි මනුෂ්‍යත්වයේ තුල තියෙන රමණීය බව බලද්දී අර භූමි වල කිසි වටිනාකමක් නැහැ. නමුත් අපිට තවමත් මේ රමණීයත්වයේ පේන්නේ මනුෂ්‍යත්වයෙන් පිට. මනුෂ්‍යත්වයේ තුල නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ රමණීයත්වයේ දුටුවේ මනුෂ්‍යත්වයේ තුල. උන්වහන්සේ වදාලා ගාමේ වා යදිවා රඤ්ඤේ නින්නේ වා යදිවා තලේ යත් අරහන්තෝ විහෙරಂತಿ තම් භූමින් රාමණීයකං. උන්වහන්සේ රමණීය බව විස්තර කළා. ගමක වෙන්න පුළුවනි, වනාන්තරයක වෙන්න පුළුවනි, සම භූමියක වෙන්න පුළුවනි. යම් තැනක රාග දේශ මොහ නැති අය සිටිද්ද එතනයි ලස්සන. දැන් බලන්න පින්වත්නි, අපි ජීවත් වෙන ලෝකේ අපිට එහෙම චරිත දකින්න නැහැ. අපි ජීවත් වෙන ලෝකේ හැම තිස්සෙම තියෙන්නේ අර්බුද, ගැටලු, ප්‍රශ්න, තරංග, හලහැප්පිලි, ඊර්ෂ්‍යාව, කේලම් මේව නෙමෙයිද? එතකොට මේ තුන අපිට සුන්දරත්වයක් දකින්න බැරි වෙනකොට අපි යනවා බාහිර සුන්දරත්ව හොයාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ අභ්‍යන්තර සුන්දරත්වය අත්විඳින්න කියලා දුන්නේ. එතකොට පින්වත්නි, අපි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය හැටියට අපට මේ ජීවිතයේදී ටිකක් හරි ඒ අභ්‍යන්තර සුන්දරත්වයේ තේරුම් ගන්න ලැබුණොත් මම හිතනවා ඒක මේ මනුස්ස ජීවිතයේ අපි ලබන එක්තරා විශේෂ භාග්යක්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මා හිතන්නේ ධර්ම දේශනාවන් නියම වෙලා තිබුණේ 8ට. ගමම් බිමන් නොදන්නා පළාත කෙනෙකුට පාරවල් වල් වදිනවා. ඒ නිසා
මෙතන හොයාගන්න අපි සෑහෙන උට්ටු වුණා. අපි හතට ආවේ සෑහෙන පාරවල් වල් වැදුනා. මග වැරදුන විට වාහනයක් තිබෙද්දී පාරක් තිබෙද්දී මග වැරදුන විට මෙසේනම් ජීවිතයේ යහපත වැරදුන විට කෙසේ වේවිද? ඒ නිසා මේ අපි මේ මග නම් අමාරුවෙන් හරි සොයාගත්තා. ජීවිතේ වැරදුන විට එය සොයා දෙන්න කවුරුත් නැත්තම් Tamanටත් සොයාගන්න තීරෙන්නේ නැත්තම් ඔහුගේ ජීවිතයට කුමක් වේවිද? මේ නිසා මා පින්වත්නි පුංචි වෙලාවක් ගන්න වෙලා තියෙන අපිට. ඉතින් මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවෙන් දුර බැහැර ජීවත් වෙන ඔබගේ මේ ලස්සන පින්වන්ත මූණු බලලා අපිට මේ වගේ බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් ගැන කතා කරන්න ලැබීම ගැන මම කැමතියි අද බණ හැටියට මම ඔබට කියපු දේ ආයෙ මම මතක් කරලා යෝජනාවල් ටිකක් කරන්න. මොකද අපිට තියෙන කාලේ ටිකක් නිසා. වතුර නැති නෑම පුළුවන් නම් නාගන්න බලන්න. හැබැයි ලේසි නෑ. එකක්වත් ලේසි නෑ මේ කියන ඒවා. ඊළඟ එක මොකද්ද කිව්වේ? අභ්‍යන්තර ජීවිතයේ තියෙනවා මේ මනුස්ස ජීවිතයක ඇතුළේ තියෙනවා සුන්දරත්වයක්. මෙන්න මේ සුන්දරත්වය හොයාගන්න. හොඩුවව දෙන්න. මේ දෙකම තියෙන්නේ ලබා ගන්න පුළුවන් බුද්ධ ධර්මයේ තුලින් විතරයි. වෙන පිළිවෙලක් නැහැ. ඒ මේක කවුරුවත් කළා දෙන්නේ නැහැ. ඇඳුමක් නම් කාට හරි කියන්න පුළුවන්. ඇඟේ මොන හරි පිටිපස්සේ ගෑවිලා නම් මේ බලන්න කියලා කාට හරි පෙන්වන්න පුළුවන්. නමුත් ජීවිතයේ කිලුට අපේ හිතේ ස්වභාවය මොකද්ද? ජීවිතයේ කිලුට සැඟවීමයි. ඇත්තද බොරුද? ඇත්තනේ. ජීවිතයේ කිලුට එළියට දාන්න යන්නත් එපා. සංගවිලා තියෙන දේ සෝදන්න. එහෙම කියන හේතුව අපි අවංක වෙන්න ගිහිල්ලා සමහර විට අපි අපේ අඩුපාඩු අපි අනිත් කෙනාට කියනවා. ඊළඟ එක්කෙනා අවස්ථාව බලලා ඒකම අපිට ගහනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මේ නිසා අඩුපාඩු තියෙන ඕනෑම ජීවිතයක් තමන්ම ධර්මයේ තුලින් ඒ අඩුපාඩු හදා ගන්නවා නම් ඒක ලස්සන ජීවිතයක්. එතකොට ඒකට උදව් කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ඔබට කියා දෙන්නේ. මොකද ජීවිතය ගත්තොත් හැමෝම කැමති ජීවිතේ සාර්ථකත්වයක් අත්විඳින්න. දැන් අපි ගත්තොත් ඔබ කැමති ගියක් ලස්සනට ජීවත් වෙන්න, ළමයිට උගන්වන්න, සාඩම්බර ජීවිතයක් ගෙවන්න ඔබ කැමතියි. දැන් ඔබ දන්නවා ඇති සමහර අය මේ වගේ රටවල් වලට එන්න මොනතරම් සිහින මවාගෙන දුක් විඳගෙන ජීවිතේ පරදුවට තබලා හෙට නොසිතා මෙහෙට එනවා. සමහරට ආවට පස්සේ එකපාරට මේ ලෝකේ වල්මත් වෙනවා. සමහරට තමන් තුළ තිබුණා නම් මොනවා හරි හොඳක් තමන් නොදැනීමේ හොඳ තමන් ඉවත් වෙනවා. ඊට පස්සේ සමහර විට තමන් කල්පනා කරන්නේ ඕන දෙයක් වුණාය මට. කොච්චර තියෙනවද එහෙම කල්පනා කරන ජීවිත.
මේ නිසා අපිට මේ ජීවිතේ කවදාවත් වල්මත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ලං කරගත්තොත්. ඒක ලං කරගත්තු අය ලෝකේ වල්මත් උනේ නැහැ. ඒකෙන් පිටක් ලැබුණා. දැන් බලන්න හිතලා අර වෙඩි තියන්න හදපු අම්මා ඒ අම්මට ධර්මයේ හම්බුනේ නැත්තම් සමහරට මේ වෙනකොට ඒ අම්මා ජීවිතුන් අතර නැහැ. එක්ක හිරගත වෙලා. එහෙම නැත්තම් තවමත් වෛර කර කර ප්ලෑන් කරනවා. ඒ සියල්ලෙන්ම මිදුණා කියන්නේ එයාගේ ජීවිතයට ඒක ආශිර්වාදයක් නොවේද? මේ නිසා පින්වත්නි මම ඔබට යෝජනා කරන්න හදපු යෝජනා ටිකයි මේ කියන්න හදන්නේ. අපට උපදිස් දෙන්න තෝරගන්න කෙනා සම්පූර්ණ කෙනෙක් විය යුතුයි. අපට උපදෙස් දෙන්න අපි තෝරගත්තේ බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේගේ තියෙන ගුණ 9 මා හිතන්නේ අපේ මහමෙවුනාව වැඩසටහන් තුලින් අපි ඒක තෝරලා දෙනවා. මේ කෙලිස් නැති ජීවිතය කියන්නේ මොකද්ද? සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද? අවබෝධයක් තුල ජීවිතය හැසිරෙනවා කියන්නේ මොකද්ද? මම චුට්ටක් කියන්නම්. පාලි වචනයක් තියෙනවා විද්‍යාචරණ සම්පන්න. ඒ කියන්නේ විද්‍යා කියන්නේ ඥානය. චරණ කියන්නේ හැසිරීම. ඥාණයෙන් හැසිරීමෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේට ඥාණය ලැබුණේ බෝසෙවණේදී. යුනිවර්සිටි ගිහලා නෙමෙයි. එතකොට උන්වහන්සේ ඥාණය තුල පිරිනවම් පානකම අවුරුදු 45ක් ඒ ඥානය තුල පරිපූර්ණ ඥානයක් තුල ජීවත් වුණා. දැන් ඔබ දන්නවා ඇති මේ ලෝකේ නොයේක් දේවල් ඉදිරිපත් කරපු සොයාගත්තු විද්‍යාඥයෝ නොයේක් කලාකාරයෝ මහාචාර්යවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ වටිනාකම තියෙන්නේ ඒ විෂය ගැන කතා කරන වෙලාවට විතරයි. නේ? අපි කොහොම මේක මහාචාර්යවරයෙක් කියනවා. එයා හරි දක්ෂයි යම් කිසි විෂයක් ගැන. එතකොට මේ පන්තියට ගියාට පස්සේ ඒ විෂය උගන්වන වෙලාවට විතරයි යාගේ වටිනාකම තියෙන්නේ. ඒක ඉවරලා හවසට හොඳට බීලා ගෙදර යනවා. එතකොට නෝන අහනවා බේබත් දාවද? ප්‍රොෆෙසර්වා කියලා අහනවද? නෑ. දරුවන්ට කියනවා අන්න ඔයගොල්ලන්ගේ තාත්තා උන් ඇවිල්ලා ඉන්න 4 ගාතින්. වෙන්නේ නැද්ද මේවා? එතකොට බලන්න මේ මිනිස්යාගේ ඥාණය හැම තිස්සෙම තියෙන්නේ ඒ අදාළ විෂයට විතරයි. බුදුරජාණන් වහන්සේගේ ඥාණය උන්වහන්සේව සූපත් කරපු එකක්. උන්වහන්සේගේ ජීවිතය තුල තියෙන කෙලිස් දුරු කරපු එකක්. උන්වහන්සේව මුළුමනින්ම සැපවත් කරපු එකක්. ඉතින් මේ නිසා උන්වහන්සේ තුල තිබිච්ච ගුණ 9 තේරුම් ගැනීමට ඔබ යම් කිසි උත්සාහයක් ගන්න ඒක ඔබ යම් කිසි උත්සාහයක් ගන්න ඒක ඔබට උපකාරී වෙනවා. ඒ මොකද හේතුව ගිහි වේවා පැවිදි වේවා ඕනම කෙනෙකුට ජීවිතයේ එක එක අවස්ථාවල ප්‍රශ්න ඇති වෙනවානේ. ඒ ප්‍රශ්න ඇති වෙනකොට සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය ඒ ප්‍රශ්නේ තුලට එයා බහිනවා. බැලේ ප්‍රශ්නේ ගොදුරක් වෙලා විඳවනවා. ධර්මයේ තිබුණොත් එයා හිමීට ඒ ප්‍රශ්නෙන් ගොඩ එනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගත්තාම අපේ හිතේ ඇති වෙන ලොකු පැහැදීමක්. මම ඥානයක් ලබා ගන්නවද මගේ ජීවිතයේට ඒ ඥානය බුදු කෙනෙකුගේ ඥානයක් කියලා. ආන්නේ ඒත්තු ගැනීම තමන් විසින් හදා ගන්න ඕනේ. අන්න ඒක කරගන්න කියන එක තමයි පළවෙනි යෝජනාව. දෙවෙනි එක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතයට කියා දීපු උපදේශ
තමන්ගේ ජීවිතය ගත කරන අතරේ පුංචි ඩයරි එකකට ගන්න. තමන් ගා පර්සනල් ඩයරියක් තියාගන්න. අසවල් හෝටලෙන් කෑවා, අරක කෑවා, මේක කෑවා, අසවලත් එක්ක ආවා, ආරහි ගියා. ඒ ඔක්කොම ඒවා එපා. වැඩක් නැහැ, කිසි වැඩක් නැහැ. පර්සනල් ඩයරියක් තියාගන්න, ධම්ම ඩයරියක්. බුද්ධ දේශනා ඉගෙන ගනිද්දී වෙන කිසිම කෙනෙකුගේ ප්‍රකාශයක් එකට ගන්න එපා. එක ලෝකයේ එක කෙනාගේ කියුම් තියෙනවනේ. ඒවා මිශ්‍ර කරගන්න එපා. මිශ්‍ර කරගන්න නැතුව සූත්‍ර දේශනා, බුද්ධ දේශනා ඉගෙන ගනිද්දී ඒ දේශනාවල බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දීපු වටිනා උපදේශ බුද්ධ ධර්මයේ හදාරන එකට අපිට හම්බ වෙනවා. ඒ උපදේශ ලියා ගන්න. අර පර්සනල් ඩයරි එකේ. මම ඔබට කියන්නේ අතිශයම ඔබට උපකාරී වෙන දේවල් ටිකක් මේ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඥානය කියන එක මහන්සි ගන්න ඕනේ. එතකොට අර ඩයරියක් පාවිච්චි කරද්දී ඒ උපදෙස් තියෙද්දී Tamanට තනිකමක්, එහෙම නැත්නම් Tamanට ප්‍රශ්නයක්, ඒක Tamanට සිත් වේදනාවක් ඇති වෙච්ච වෙලාවට අර ජීවිතයේ පිළිබඳ බුද්ධ දේශනාව Taman ළඟ තියෙනවා. තව එක පෙන්නනවා. Taman දන්නේම නෑ හරි ටක්කෙට, හරි ඉලක්කෙට ලියවිච්ච දේවල් එතන තියෙනවා. ඒ තුලම Taman සංසිඳවනවා. ඒතර Tamanට පිහිට පිණිසයි ඒක කරගන්නේ. එතකොට අපි දන්නවා එක දවසක් මට හම්බ වුණා එක හාමුදුරු කෙනෙක්, ඕස්ට්‍රියන් හාමුදුරු කෙනෙක් ලංකාවේදී. ඒ හාමුදුරු මගෙන් ඇහුවා මේ ආනන්ද කියන්න මට ඕන කරනවා හරි සුපිරි මාස්ටර් කෙනෙක්, ලිවින් මාස්ටර් කෙනෙක් ඕනේ මට ඉගෙන ගන්න. මම කිව්වා මං හඳුනන කෙනෙක් නම් ඉන්නවා. ඔබ වහන්සේ කැමති නම් මං එක්ක යන්නම් කිව්වා. හා කැමතියි කිව්වා. මං එහෙනම් දැන් නැගිටින්න කිව්වා. අතින් අල්ලගෙන එක්කන් ගියා ත්‍රිපිටකය ළඟට. මෙන්න කිව්වා මාස්ටර්. නමුත් ඒක තේරුන්නේ නැහැ යාට. මොකද ලෝකේ බලාපොරොත්තු වෙන්නේ ලිවින් එක්සැම්පල්. එතකොට ඒකේ ඇදෙත් පේනවා මිනිසුන්ට. ධර්මයේ එකක් නැහැ. ධර්මය කියන්නේ ජීවිතය අවබෝධ කරවන විශේෂ පණිවිඩයක්. ඒ ජීවිතය අවබෝධ කරන විශේෂ පණිවිඩය තමයි හොයාගෙන යන්න ඕනේ. ලිවින් එක්සැම්පල් නෙමෙයි. ලිවින් එක්සැම්පල් හොයාගෙන යන්න ගියොත් වරදින තැන. හැබෑවටම රහත් වෙච්ච වික්ෂුවක් හිටියා. ඉතින් උන්වහන්සේ ගැන දායක පින්වතා දන්නේ. දානෙට වඩාම යනවා. ළඟට වතුර වලක් තිබ්බා. අර රහතන් වහන්සේ වතුර වලට උඩින් පැන්නා. පැනලා ගියා. ඊතර මනුස්සය කල්පනා කරලා මාත් එක්ක යන ගමන් පැනපු හැටි. අර වතුර වලින්. වඩම්මගෙන යන නිසා දානෙ ටික දෙනවා. පිරිකර දෙන්නේ. ඊට පස්සේ දැන් තව දුරක් ගියාම ඊට වඩා චූටි වලක් තිබ්බා. අර රහතන් වහන්සේගේ බැහැලා වැඩියා. අර පින්වතා ඇහුවා, "ඇයි ස්වාමීනි කලින් එකේ මීට වඩා ලොකු වල කපුරුට ඔහි පැන්නේ? ඇයි මේකෙන් බැහැලා ගියේ?" කිව්වා උපාසකය. "මම මේකෙනුත් බැස්සා නම් මට දානේ දහිමි වුණු ඇත. මේකෙන් පැන්නා නම්." ඒ කොහොමද? ඇයි ඔබතුමා හිතුවනේ අර වලින් පැනපු වෙලාවේ දානි විතරක් දෙනවා පිරිකර දෙන්නේ නැහැ කියලා. ලිවින් එක්සැම්පල් හොයන්න ගියොත් ඔන්න ඕක තමයි වෙන හැබැද්දිය. හැබැයි ධර්ම උපදේශය හොයාගෙන ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ දේශනාව ඔබ දන්නවා ඇති. දේශනාවේ තියෙනවා රතන සූත්‍රය ඔබ දන්නවා ඇති. ඒකේ තියෙනවා මෙලොව පරලොව
යම් තාක් වස්තු ඇද්ද ඒ කිසිවකට සමාන නොකළ හැකි සුවිශේෂ වස්තුවකි බුදුන්ගේ අවබෝධය. එතකොට ඒක ඔබ ගත්තොත් අර ඩයිරියට ඒක ඔබේ කලන මිතුරා. ඒක ඔබේ රැකවරණේ සපයන්න. ඒක ඔබට පිට වෙනවා. එහෙම නැත්නම් ඔබට වෙන්නේ අසවලා මෙහෙම කිව්වා, අසවලා මෙහෙම කිව්වා, අසවල් ස්වාමීන් වහන්සේ බණට මෙහෙම කිව්වා, අසවල් එක්කෙනා බණට මෙහෙම කිව්වා, අසවල් පොතේ මෙහෙම තිබ්බා කියලා එක එක්කෙනාගේ කතන්දර ගොඩක් ඔබේ හිතට ගබඩා වේවි. ඒකින් ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම ඔබ කෙරේ තියෙන කරුණාවට මේ කිව්වේ. පළවෙනි උපදේශය මොකක්ද මම කියපු පළවෙනි යෝජනාව. උපදේශ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒක හිතන්න. හරිම පුදුමයි ඒක. ඒක මම පොඩ්ඩක් කියන්නම්. මිනිස්සෙකුට තියෙනවා අභියෝග challenges තියෙනවානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්බුද්ධයි කියලා කිව්වට පස්සේ ලෝකෙම අභියෝග කළා. ඊළඟට උන්වහන්සේට සංසාරයෙන් ආපු සමහර සංසාර ප්‍රශ්න තිබුණා. එකක් තමයි දේවදත්ත. තමන් නොකළ දෙයකට දේවදත්ත වෛරය බැඳගත්තා. අර වලලු කේසෙ. දන්නවනේ සේරිවාණන් ජාතකේ. එතකොට මේ දේවදත්ත රෝණුන හැමතිස්සෙම උන්වහන්සේ සම්බුදු කෙනෙක් නෙවෙයි. බය වෙනවා. බිය හට ගන්නවා කියන එක ඔප්පු කරන්න. ඊට පස්සේ මොකද කළේ? අර ඇතාට නාලාගිරි කියන ඇතාට හොඳටම පෝවලා උන්වහන්සේ වඩින පාරට මේ හොඳටම හෙන්ඩුවෙන් ඇනලැල්ලා කුලප්පු කරලා එව්වා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා, ආනන්ද හාමුදුරුවෝ පාරේ වඩිනවා, සංඝයා පාරේ වඩිනවා. ඇතා එනවා දැන් දෙක කරගෙන පෙරලගෙන එනවා. බඩමුට්ටු පෙරලගෙන ගස් කොළන් උදුරලා වීසි කරගෙන ඇතා එනවා. ආනන්ද හාමුදුරුවෝ එකපාරට ඉස්සරහට පැන්නා. මගේ ඉස්සරහා භාග්‍යවතුන් වහන්සේට අනුතරක් වෙනවා. දකින්න මං කැමති නෑ. ඊට කලින් මගේ ජීවිතي පූජා වේවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද පිටිපස්සට යන්න. දැන් අර පෙරල එනකොට හස්ති රාජයෙක් පෙරලීගෙන පෙරලගෙන නිකන් එකක් නෙමෙයිනේ බීපු එකක්. පෙරලගෙන එනකොට බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට මේ ඇතාට කතා කළා. ඔබ දන්නව ඇති මේ රටේ මං ඇහුවා මිනිස්සුන් උගන්වනවලු බල්ලන්ට ඉතාලි ලැන්ග්වේජ් එක. බල්ලෝ ඉගෙන ගන්නව ඇති දන්නේ නැහැ නේ අපිනේ. එතකොට හැබැයි එකක් අපිට තේරෙනවා මේ අපි කතා කරන දේයින් සතුන්ට අමතන්න පුළුවන් කියන එක. නේ? අපි අහලා තියෙන මේ හිටියා එක පාදලි කෙනෙක්. මේ කුරුල්ලන්ට කතා කරන එකට dear little ones කියලා ළඟට එනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ඇතා එන හොඳටම වෙරි වෙච්ච ඇති. උන්වහන්සේ කතා කරා ඇතාට. මා කුංජර නාග මාසදු කුංජර කියන ඇතා. ඇතා ඔබ මේ හැප්පෙන්නේ ඉන්නේ ඇටෙක් එකයි. හැප්පෙන්න එපා. දුක්ඛං කුංජර නාග මාසදු. හැබැයි ඇතෝ ඔබ මේ ඇතත් එක්ක හැප්පුණොත් දුකටපත් වෙයි. නහිනාග හතස් කුංජර ඇතා ඒ නිසා ඒබඳු දේ හිතේ ඒ අදහස හිතෙන් නසන්න. සුගති හෝති ඊතු පරඤ්ඤතු ඔබ මෙතනින් පස්සේ මිය ගිහිල්ලා ඔබට සුගති යන්න පුළුවන්. ඇතාට හැම එකක්ම තේරුණා. පුංචි දරුවෙක් වගේ දන ගාගෙන ඇවිදින්න හොඬ වැල උන්වහන්සේගේ ශ්‍රී පාද ළඟ තියන් හිටියා. මොකද එතන තිබිච්ච මිරකල් එක? මොකක්ද හාස්කම?
මෛත්‍රිය. මේ නිසා උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන හැම චරිතයකම අර ගුණ ඉස්මතු වෙවි පේනවා. ඒකයි මම ඔබට කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතලා හිත පහදවා ගන්න. ඒක ලොකු තමන්ගේ ජීවිතේ ලැබෙන තමන්ගේම සතුටට හේතු වෙන දෙයක්. ඊළඟට මම දෙවෙනි කැටියට මොකක්ද කිව්වේ? මතකේ. ධම්ම ධෛර්යය හදාගන්න. ඒ ධම්ම ධෛර්යය පුංචි පොතක්. දැන් සමහරට අපි ගමු දැන් අපේ පොත්පත්, අපේ කැසට් පටි සමහර කෙනෙක් අහනවා. ඒක ලොකු පොත්, ඒකට පොත් ගොඩන්නේ එතන. නමුත් ඒක කියවන්න ඕනේ තමන් ළඟ වෙනම පොතක් තියාගෙනයි. ඒකට අවශ්‍ය කාරණේ තමන් සටහන් කරගත්තාම ඒ තමන්ට හිතට වැදිච්ච එකයි. මට මතකයි මම ධර්ම ඉගෙන ගන්න කාලේ මීට අවුරුදු 15කට 20කට කලින් මම පාවිච්චි කළා ඒක. ඒක මට හරියට පිට වුණා. ඉස්සර මම කැලේ යනවා. යද්දී මම මේ පුංචි පොත අරන් යන්නේ. ඒ පොතේ තියෙන මා සිත්ගත් සියලු දහම් කරුණු. ඒ නිසා ඔබට මේ ධම්ම ධෛර්යය උපකාර වෙන දෙයක්. ඊළඟ එක ඔබ තන දෙන්න අපි ආස දෙයට නෙවෙයි. මොකද්ද? තන දෙන්නේ නමට නොව පිනට. අපි ආස මොකේද තන දෙන්නේද? නමට තන දෙන්න. අපි ආසනෙන්ද අපි නම කවුරු හරි ප්‍රසිද්ධිය කතා කරලා අපිට ಗುಣ කියනවට. ආසයිනේ. නමට තන දෙන්නේ නැතුව පිනට තන දෙන්න. මෙන්න මේක කරගන්න පුළුවන් නම් ඔබට කරුණු තුනයි මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න, ධම්ම ධෛර්යය හරි ගස්ස ගන්න. ඒ නමට තන දෙන්න එපා කියලා කිව්වේ මේකයි. සමහර අය ඉන්නවා හරි ආසයි තමන්ගේ නම මොකක් හරි එකකට ගාවන්න. අපේ කාසපුවක ආචිල වගේක් ගෙනල්ලා හිටෙව්වා කොට්ටංගස්. කොට්ටංගස් කියන්නේ මේ සඳුන් නෙවෙයිනේ. නේ අර දලඹු හැදෙන ගහ. අපේ තව පොඩි නමක් නාගස් හිටවන්න අර කොට්ටංගස් කැපුවා. ආචිලා ඉස්සෙල්ලාම ඇවිල්ලා බැලුවේ කෝ මගේ ගහ. ගහ නැහැ. එදා ඉඳලා ආවේ නැහැ. ගියේ කුමක් හොයන්නද? අහුනේ කුමක්ද? ඒ නමට අහු වෙන්නේ. ඒ නිසා පින්නට ආසා කරන්න. පින්න කියලා කියන්නේ පුදුම දෙයක්. පින්න කියන්නේ පුදුම දෙයක්. මගේ ජීවිතේ චූටි දෙයක් තියෙනවා පින්නක විපාකයක් මම කියන්නම්. මෙතික්. දැන් මම සෑහෙන වයසේ නාකි කෙනෙක්නේ. ඉතින් මේ මෙතික් මම කවදාවත් අතරමං වෙලා නැහැ. මම තනියම යනවා හිමාලය විදිහට. ඉතින් ලැබිච්ච වෙලාවට. එතකොට දවසක් මං අසනීප වුණා. ඒ ධර්මශාලා කෙනෙක් හිමාලය මුදුනේ. මං දැන් තනියම එදා මේ උත්සවයක්. දලයිලා මගේ පන්සලේ. එක තැනක්වත් නවතින තැනක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක් වමට තුසිතා කියලා මේ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා කාන්ද මුදුනේ. එතන ගිහිල්ලා බලන්න. දැන් මට මොකද්ද මේ ඇදුම හැදිලා. මම තනියම දැන් බාලත්තර මම හිමින් කාන්ද නගිනවා. මට විශ්වාසයක් නැහැ. දැන් රැ වෙලා, හවස් වෙලා. ඉස්තෝපුවට ගිහිල්ලා වාඩි වෙනකොටම නෝන කෙනෙක් මට දැන් ඔෆිස් එකේ පේනවා. නෝන කෙනෙක් මේසේ උඩ යතුරක් තියෙනවා. ඒක බාහිර හිටියේ ඕස්ට්‍රේලියානු මහත්තයෙක්. ඒ නෝන ගියාට පස්සේ මම ගියා. මං ගිහලා කිව්වා මට නවතන්න දෙන්න පුළුවන්ද?
භාරි පින්වතෙක් කිව්වා. දැන් සිංගල් රූම් එකක් මේ දැන් හිස්සුණා. කවදාවත් වෙන්නේ නැති එකක් කිව්වා. මම හරි සතුටෙන් හිටියා. හොඳට උණු වතුර නාලා සුමාන 3ක්. තව සිද්ධියක් වුණා භෝපාල් කියන නගරෙදී. එතනදී මේ එක ස්වාමීන් වහන්සේ නමකට යන්න ඕන වුණා කුසිනාරාවට. එතකොට බොම්බේ ඉඳලා කුසිනාරාවට තියෙනවා ට්‍රේන් එක. දැන් ඒක භෝපාල් වල නැවැත්තුවා. දැන් මේ කාලසටහන තිබුණා 2:05ට කුසිනාරාව යන නෑ 2:05ට බොම්බේ කුසිනාරා ට්‍රේන් එක මේ 3 වෙනි ප්ලැට්ෆෝම් එකේ නවත්තනවා කියලා. නැවැත්තුවා. දැන් නවත්තලා තියෙනවා. දැන් මම බැලුවා ට්‍රේන් එකේ නම බොම්බේ කුසිනාරා ට්‍රේන් එක. ට්‍රේන් එකේ අංකෙත් හරි. දැන් බලලා ඒකට අදාළ ඒ බෝගියේ ඒ ස්වාමීන් වහන්සේත් නැවතලා මාත් වාඩිලා ඉන්නවා. ඒතකොට එතන හිටිය නෝන්ලා වගේක් අපිට පරුස විදියට බැනලා අපි එළෙව්වා. මොනවද හැදෙන්නේ කියලා අපි එළියට බැස්සා. අනිත් එකට යන්න ගත්තා. ඒකිනුත් එළෙව්වා. ඊට පස්සේ එතන ආවා මේ ටිකට් චෙක් කරන එක්කෙනෙක්. මං කිව්වා මේ අපිට මේ අපි ටිකට් බුක් කරලා තියෙන්නේ කොහොම අපිට ඉඩ නැහැනේ. ගත්ත ටිකට් එක අරන් කිව්වා මේ කෝච්චිය නෙවෙයි. මේක බොම්බේ යන එක කිව්වා. අද ප්‍රමාද වෙලා මේ ඇවිල්ලා තියෙනවා මේ වෙලාවට. තව පැයක් තියෙනවා ඔබේ කෝච්චියට. දැන් ඒ හාදුරන්ගේ බැස්සුවා නම් කුසිනාරා නෙමෙයි යන්නේ කොහෙද? නැග්ගුවා නම් බොම්බේ යන්නේ. එතන බලන්න මේ මිනිස්සයා අතරමං නොවෙන්නේ පිනක් නිසා. මම කවදාවත් පාර හොයන කෙනෙකුට බොරු පාරක් කියලා නැහැ. වැරදි මගක් කියලා නැහැ. අපිට පුළුවන් නම් පුළුවන් කියනවා. බැරි නම් බෑ කියනවා. රවට්ටලා නැහැ. මේව තමයි මිනිස්සෙක් හැටියට අපි කරන්න තියෙන පින්. සමහර වැරදි පාරවක හතුරලා ලබන ඕන්න මම දැන් කිව්වා රවුම ගහනවා ඇති. එතකොට යාට ආපහු ඒක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යාදිසං වපති බීජං තාදිසං හරති පලං. වපුරන්නේ කුමක්ද? ඔහු නෙලන්නේ එයයි. ඒ නිසා පින වපුරා ගන්න. පින කියලා කියන්නේ සැපේ ලැබෙන දේ. ඒක තමයි මේ මා කරන යෝජනාව. යෝජනා ටිකට අමතර තව එකක් කම නැද්ද? ඒ තමයි දේශනාවේ බුද්ධ දේශනාවේ තියෙනවා අපිට සමීප කරගන්න අසීරු ඒත් අප ළඟ තියෙන සත්‍යයක්. ඒකට කියන්නේ ආරි සත්‍යය. ආරි සත්‍ය ගැන විස්තරයක් තියෙනවා මේ දේශනාවේ චතුරාර්ය සත්‍ය කියලා. චතු කියන 4. ඒ ආරි සත්‍ය 4 ගැන චුට්ටක් ඉගෙන ගන්න. මට ඔබ වෙනුවෙන් දෙන්න තියෙන විසක් ත්‍යාග උච්චරයි. එතකොට මේ කරුණු 4 ඔබ මතක තියාගන්න. මොනවද? පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන හිත පහදවා ගැනීමල. දෙවෙනි එක දහම් ධෛර්යයක් තමයි ළඟ තියාගැනීමල. තුන්වෙනි එක නම නෙමෙයි වැදගත් වෙන්නේ රැස් කරන පින. හතරවෙනි එක ආර්ය සත්‍ය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ ටික ඔබට කරගන්න වාසනාව ලැබේවා කියලා මා ආශිර්වාද කරනවා. මා කිව්වම කියන්න සෑසිතිලෝ ගුරු සම්මා සම්බුදු අපගේ ගෞතම බුදුරජුනේ සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති අමා සැපය දුන් බුදුරජුනේ විතරාගි ගුණ
දරණ රහත් සංඝ පිරිවර ඇති අප බුදුරජුනේ දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ සෝපාක සුනීතට අංගුලිමාලට ලෞතුරු සැප දුන් බුදුරජුනේ කුණ්ඩලකේ සිට කිසాగෝතමිට රැකවරණය දුන් බුදුරජුනේ සාරනිවන් සැප සමට බෙදා දුන් මහා කාරුණික බුදුරජුනේ දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ වාසනාව මතු කරන දහම් පද අපට සේවා බුදුරජුනේ පාප මිතුරු කල බහැර ගොසින් නිති අප සුරකේවා බුදුරජුනේ සේඛ බලය ලැබ සාර සසුන තුල පිහිට ලැබේවා බුදුරජුනේ වාද භේද නැති සාමය පැතිරුණ ලොවක් ලැබේවා බුදුරජුනේ සාදු සාදු පින්වත්නි මෙතෙක් වේලා ඔබ ධර්මයේ අසා සිත පහදවාගෙන රැස් කළ යම් පිනක් ඇද්ද ඒ සියලු පින් මේ ප්‍රදේශවාසී මේ පළාත්වාසී මේ රටවාසී ලෝකවාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද දිනු කරගෙන මේ පින්වත් සියලු දිනාවම ආරක්ෂා කරත්වා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප සලසා ගනිත්වා සාදු සාදු අපන මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන් පරලෝක වශයෙන් සැපෙන් සැපයටපත් වෙත්වා ඒ සියලු ඥාතීන් සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ ඒ වගේම අප සියලු දෙනාට මේකසේ මේ පින අනුමෝදන් වෙලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ආශිර්වාදය ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයේ ශ්‍රාවක සංඝ රත්නයේ ආශිර්වාදය අපට ලැබේවා දෙවියන්ගේ උදව් උපකාර ලැබේවා අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා පරලොව සුගති සම්පත් සැලසේවා අප සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු